සම්බුදු සරණයි. පින්වත් ඔබ සැමට. පින්වත්නි, බෞද්ධ ගුවන්විදුලියෙන් විසිරුවා හැරෙන දහම් මුතුවැල ධර්මදේශනා මාලාවේ පූජනීය කෝරළයාගම සරණතිස්ස ගෞරවනීය ස්වාමීන් වහන්සේ විසින් පවත්වන සතර සතිපට්ඨාන දේශනාව අරමුණු කරගෙන සිදු කෙරෙන ධර්මදේශනා මාලාවයි මෙලෙස ආරම්භ වන්නේ. අතුල් කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර ජයසේකරාරාම විහාරාධිපති ශාස්ත්‍රපති පූජ්‍යපාද රජවත්තේ වප්ප ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පෙරදැරිව එම විහාර පරිශ්‍රයේ ධර්ම මන්දිරයේ පටිගත කෙරෙන මෙම ධර්මදේශනා මාලාව බෞද්ධ ගුවන්විදුලියෙන් විසිරුවා හැරීම සඳහා සදැහැති දායකත්වයෙන් කටයුතු කරන්නේ කොළඹට රාජගිරිය ලේක් පාර අංක 116 ලිපිනෙහි පදිංචි පින්වත් දීපලාල් විජේරත්න මැතිතුමන්, පින්වත් ඉමාලි ප්‍රියංජලා විජේරත්න මැතිණිය ඇතුළු ඒ පවුලේ පින්වත් පිරිසයි. එසේනම් පින් සිතින් ලෞතර බුදුබණ පදයක් මෙලෙස ශ්‍රවණය කරමු. එසේනම් සාදු සිතින් ජීවිත අවබෝධය දකින්නට සද්ධර්මයෙන් බිඳක් මෙලෙස ශ්‍රවණය කරමු. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි, මහා සතිපට්ඨාන ධර්මදේශනා මාලාවේ තවත් එක ධර්මදේශනාවකට සෝදානම් වෙන මොහොතේ මේ සියලු දෙනාම අප්‍රමාණ වූ ශ්‍රද්ධාවෙන් යුක්තව සද්ධර්ම ශ්‍රවණය කරන්න සූදානම්ව සිටින මොහොත. පින්නතුනි, පහුගිය දේශනාව අපි නිමා කරන්නට යෙදුනේ මේ විදර්ශනා උපක්ලේශ පිළිබඳව කරුණු කීපයක් සඳහන් කිරීමෙන් තමයි දේශනාව නිමා කළේ. මේ කාරණාව පින්නතුනි තව කරුණු කීපයකින් පැහැදිලි කළොත්, මොකද වර්තමානයේ මේ කාරණාව සම්බන්ධයෙන් බොහෝ පැටලීම් සහ පැටලි සහගත ස්වභාවයන්, ඒ වගේම වැරදි දෘෂ්ටිගතයන්ට බොහෝ දෙනා එළඹිලා සිටින නිසා ඒ වැරදි දෘෂ්ටි වලින් වැරදි ආකාරයෙන් මාර්ගයේ යෙදෙනවා, වගේම මාර්ගයේ පැහැදිලි කිරීම කෙරෙන නිසා මේ කාරණාව තව ටිකක් අපි නිවැරදි කරගන්න උත්සාහ කරමු. එනතන මේ මාර්ගඵලයක් ලැබෙන්න කලින් අපිට ලැබෙනවා විශේෂයෙන්ම විවිධාකාර වූ විදර්ශනාවන්.
විදර්ශනා ඥාන. මේ විදර්ශනා ඥාන කියලා සඳහන් කරාම විදර්ශනා ඥානවලටත් පුදුමාකාර අවබෝධයක් සහ බලයක් ශක්තියක් තියෙනවා. මේ විදර්ශනා ඥාන වලිනුත් පස්සේ තමයි සෝවාන් කියන ආර්ය මාර්ගය ඇති වෙන්නේ. මිනිස්සුන්ට සිත් කෝටි ගාණක් තත්පරයට උපදිනවා කියලා සඳහන් කරන්නේ. එක තත්පරයකට සිත් කෝටි ගාණක්. මෙන්න මේ තත්පරේ මට ඉපදිච්ච සියලුම සිත් ආපහු ආවර්ජනය කරන්න පුළුවන් වෙච්ච කෙනෙක් තමයි සෝවාන් තත්ත්වයටපත් වුණා කියලා කියන්නේ. ඊතරම් ඒ සියලුම සිත් ආවර්ජනය කරන්න පුළුවන් වෙන්න ඕනේ. එහෙම නැත්නම් සිතක් දෙකක් තුනක් කල්පනා කරන්න පුළුවන් වෙලා මේ මාර්ගඵලයට ආවා කියලා කොහොමවත් සඳහන් කරන්න පුළුවන් කමක් නැහැ. විදර්ශනා ඥාන තියෙන්නේ එවනත විදර්ශනා ඥාන කියන්නේ මොනවද කියන කාරණාව. එතකොට සෝවාන් වෙන්න කලින් තමයි විදර්ශනා ඥාන තියෙන්නේ. විදර්ශනා ඥාන කියන්නේ මොනවද කියන එක සඳහන් කරනවා. නාම රූප අවබෝධයක්, නාම රූප පිළිබඳ අවබෝධයක් තියෙන්න ඕනේ. මේ සිතේ උපදින නාම ධර්ම සහ රූප ධර්ම පිළිබඳ මනා අවබෝධයක්. ඒ නාම රූප කොටස විතරක් කොයිතරම් විස්මයජනකද කියන කාරණාව පැහැදිලි කරලා තියෙනවා. මේ නාම රූප හඳුනා ගන්න කලින් කෙනෙකුට ලැබෙනවා ධානය. ඒ ධානය කොයිතරම් සැපවත්ද? නාම රූප අවබෝධ කරගන්න කලින් කෙනෙකුට ධානය ලැබෙනවා. ඒ ධානය කොයිතරම් සැපවත්ද කියන කාරණාව පැහැදිලි කරලා තියෙනවා. සමහර අය හිතනවා මේ ධානයකට ආවමත් මාර්ගඵලයක් ලැබුණා කියලා. මොකද ලොකු දැක්මක් තියෙනවා ධානයකට ආවා කියලා කියන්නේ. ඒ නිසා හිතනවා මට අනිවාර්යයෙන්ම මාර්ගඵලයක් අවබෝධ වුණා කියලා. නමුත් තව මාර්ගඵලයක සීමාවකටවත් ඇවිල්ලා නැහැ. විදර්ශනා ඥාන වලට පහලින් මේ නාම රූප පරිච්ඡේදයක් තියෙනවා. නාම කියන්නේ මොනවද? රූප කියන්නේ මොනවද? මේ දෙක කොහොමද වෙන් වෙන්නේ? නාම රූප වෙන් වෙන්නේ කොහොමද? නාම රූප පරිච්ඡේදයක් එතන පැහැදිලි කරනවා. ඒ නාම රූප පරිච්ඡේදයේදී සඳහන් කරනවා සිත වෙන් වෙලා පේනවා චෛතසික වලින්. සිත වෙන් වෙලා පේනවා චෛතසික වලින්. රූප වෙන් වෙලා පේනවා. එහෙම නැත්නම් සිත සහ චෛතසික දෙක වෙන් වෙලා පේනවා. මෙහෙම සඳහන් කරාම කෙනෙකුට හිතෙන්න පුළුවන් සිතයි චෛතසිකයි කියලා කියන්නේ එකක් නෙමෙයිද කියලා. සිත සහ චෛතසික කියලා කියන්නේ එකක් නෙමෙයි. සිත සහ චෛතසික කියලා කියන්නේ දෙකක්. සිත ඒකාන්තව තියෙනවා. චෛතසික කියලා කියන්නේ සිතේ ඇතිවෙන ගුණාංගයන්. සිතෙහි තියෙන ගුණයක් තමයි චෛතසිකයක් කියලා කියන්නේ. ඒ කියන්නේ සිතයි චෛතසිකයි කියලා කියන්නේ දෙකක්. එහෙමනම් මේ නාම රූප පරිච්ඡේදී සිත සහ චෛතසික ඒ අරමුණු වෙන වෙනම වෙන් වෙලා බලන්න පුළුවන් ශක්තියක් තියෙන්න ඕනේ. එතකොට නාම රූප පරිච්ඡේදයක්. තප්පරයකට කෝටි ගණන් ඇති වෙන සිත් ආවර්ජනය කරන්න පුළුවන්කමක්. ඒ පුජ්‍යලයාටත් යම් ප්‍රමාණයකින් සිත් ආවර්ජනය කරන්න පුළුවන්කමක් තියෙනවා. මොකද හොඳ විදර්ශනාවක් තියෙනවා. ඊළඟට සඳහන් කරනවා මේ සප්ත විසුද්ධියක් තියෙන බව. මේ සෝවාන් වලට කලින් සප්ත විසුද්ධියක්. මොනවද ඒතර සප්ත විසුද්ධි කියලා කියන්නේ? 1 සීල විසුද්ධිය, 2 චිත්ත විසුද්ධිය, 3 ditthi විසුද්ධිය, 4 කාංකා විතරණ විසුද්ධිය, 5 මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය. 6 සඳහන් කරනවා සම්පසාද ඥාන දර්ශන විසුද්ධිය. 7 වෙනි එක ඥාන දර්ශන විසුද්ධිය. මෙන්න මේ ආකාරයෙන් විසුද්ධි 7ක් පිළිබඳව සඳහන් කරනවා. සම්පදා ඥාන 6, සම්පදා ඥාන විසුද්ධිය සහ මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය. මේ වගේ විසුද්ධි 7ක්. විසුද්ධි 7 පළවෙනි එක සීල විසුද්ධිය. එහෙනම් ඉස්සරලාම පුජ්‍යලයකට සීල විසුද්ධියක් තියෙන්න ඕනේ. මොකක්ද එතකොට මේ සීල විසුද්ධිය කියලා කියන්නේ? සීල විසුද්ධිය ඇති වෙන්න නම්
මනාව තිසරණේ තියෙන්න ඕනේ. තිසරණේ නැති කෙනෙකුට සීල විසුද්ධිය ඇති වෙන්නේ නැහැ. සීල විසුද්ධිය නැත්නම් චිත්ත විසුද්ධිය කොහොමවත් ඇති වෙන්නේ නැහැ. බොහෝ දිනකට භාවනා කරන්න ගියහම තියෙන ලොකු ගැටලුවක්. මෙච්චර කාලයක් ප්‍රගුණ කරනවා නමුත් තාම මගේ හිත එකඟ කරගන්න මට පුළුවන්කමක් තිබුණේ නැහැ. එකඟත්වයක් එන්නේ නැහැ. ඇයි එකඟත්වයක් එන්නේ නැත්තේ? සීල විසුද්ධියක් නැති නිසා. එහෙමනම් මනාව පිරිසිදු සීලයක් ආවර්ජනය කරන්න පුළුවන්කම තියෙන්න ඕනේ. මනාව සිල් පිරිසිදු නම් තමයි චිත්ත විසුද්ධියකට යන්න පුළුවන් වෙන්නේ. ඒ කියන්නේ සිල් පිරිසිදු නම් සීලය හොඳට තියෙනවා නම් ඉක්මනට සිත සමාධිගත වෙන්න පටන් ගන්නවා. ඒ කාරණා සම්පූර්ණ වෙනකොට තමයි පින්නතුනේ මේ පටිච්ච සමුප්පාදය පිළිබඳ විශේෂ ඥානයක් ලැබෙනවා. පටිච්ච සමුප්පාදය ගැන විශේෂ ඥානයක් ලැබෙනවා. ඒකට කියන්නේ කාංකා විතරණ විසුද්ධිය කියලා. මේ ඥානය ලැබෙන්නේ කාංකා විතරණ විසුද්ධියේදී. මේ විදිහට මේ විසුද්ධීන් 7 සම්පූර්ණ කරලා තියෙනකොට සෝවාන් මාර්ගයට කලින් මේ සෝවාන් මාර්ගයේ කොයිතරම් ශ්‍රේෂ්ඨද කොයිතරම් ගැඹුරුද කියන කාරණාවල් මෙතන පැහැදිලි කරලා තියෙනවා. ඊටත් පස්සේ ලැබෙනවා විශේෂ බල 9ක්. කාංකා විතරණ විසුද්ධියෙන් පස්සේ විශේෂ බල 9ක්. විශේෂ බල 10ක් ලැබෙනවා. ඒකෙන් 9ක්ම සඳහන් කරනවා බල කියලා. කාරණා 10න් 9ක්ම බල. මේවට තමයි විදර්ශනා උපක්ලේශ කියලා අපි මුලින් සඳහන් කළේ. මෙන්න මේ බල 9ට තමයි විදර්ශනා උපක්ලේශ කියලා අපි මුලින් සඳහන් කළේ. අර එක එක්කෙනාට පුළුවන් දේවල්. දුර බලන්න පුළුවන්. කෙනෙකුගේ පෙර ආත්මය කියන්න පුළුවන්. බෙහෙත් හේත් ලෙඩ රෝග ගැන කියන්න පුළුවන්. මේ විදර්ශනා උපක්ලේශය. මේ බලවලට ආවට පස්සේ තමයි ඒක කරන්න පුළුවන් වෙන්නේ. හැබැයි ඉතින් එතනින් නොමග යාම පිළිබඳවත් අපි සඳහන් කළා. මෙතනින් නොමග යන එක තමයි භාග්‍යතුන් වහන්සේ නොමග යාම කියලා සඳහන් කරලා තියෙන්නේ. පින්නතන ඊළඟට සඳහන් කරනවා මේ මාර්ගය යම් තැනක හරියටම අවබෝධ නොකර යම් කෙනෙක් නිගමනයකට එනවා කියලා කියන්නේ මේ ලෝකේ තියෙන අඥානම තීරණය. මාර්ගය අවබෝධ කරන්නේ නැතුව මම මෙතෙන්ට ආවා කියලා නිගමනයකට එන එක තමයි මේ ලෝකේ තියෙන ඊටාම අඥානම තීරණය හැටියට සඳහන් කරලා තියෙනවා. කොහොමද මේ නිගමනයකට ඇවිල්ලා තියෙන්නේ? එහෙම නැත්නම් කොහොමද ඒක අඥාන තීරණයක් බවට පත් වෙන්නේ? උපාදානයේ යමක් අල්ලාගෙන උපාදානය කරලා ඔප්පු කරලා පෙන්වන්න පුළුවන් කොයි විදිහටද මේ පුජ්‍යලයා මේ අඥානකමට යටත් වෙලා තියෙන්නේ. මේ වර්තමාන සමාජයේ මේ මෙහෙම තීරණ අරගෙන මේ ලොකු ගමනක් යන්න පුළුවන් අය, ලොකු සාමාන්‍ය තැනකට ඇවිල්ලා ඉන්න අය මේ උපක්ලේශ අතර යටපත් වෙලා ඉන්න බව ඔප්පු කරලා පෙන්වන්න පුළුවන් මේ සමාජෙ බොහොම. ඔබටත් සමහරට මුණ ගැහිලා දැකිලා දැනිලා ඇති. මේ තැන්වල නතර වෙලා මෙන්න මෙහෙම විශේෂ ඥානයක් තියෙනවා, විශේෂ හැකියාවක් තියෙනවා කියලා නතර වෙලා ඉන්න බව. මේ කාරණාවයි එතන පැහැදිලි කරන්නේ. අල්පේච්ඡතාවයක් නැති නිසා තමයි මේ තමන්ගේ ශක්තියක් තියෙනවා කියලා එයාට කියන්න හිතෙන්නේ. ඒක පින්නත් පැහැදිලි කරනවා මේ නිවන දකින්න උවමනා පුද්ගලයා මේ ආශාව කියන එක සම්පූර්ණයෙන් යටත් කරලා නැති කරලා තියෙනවා. කොච්චරද කියනවනම් ධර්මයේ සඳහන් කරන්නේ නිවන් දකින්න තියෙන ආශාවේ එක කොටසක්. නිවන් දකින්න තියෙන ආශාවේ එක කොටසක්. ඒකත් නැති කරන්න වෙනවා මෙතෙන්ට යන්න. එහෙමනම් මොනතරම් අත්හැරීමක් කරන්න සිද්ධ වෙනවද? නිවන් දකින්න තියෙන ආශාවත් අත්හරින්න ඕන නම් මෙන්න මේ මාර්ගයේ මගදී මෙන්න මේ වාගේ දේවල් මට හම්බුණා කියලා කල්පනා කරන එක සදහටම හොඳටම අත්හැරලා දාන්න ඕනේ. ඒ තුළ තියෙන අප්‍රමාණ වූ බැඳීමක් කියන කාරණාව පැහැදිලි කරනවා. ඒ ආශාව නැති වෙන්න මෙවැනි තත්ත්වයකටපත් වෙලා කියලා හිතාගෙන ඉන්න සිතුවිල්ල නිෂ්ප්‍රයෝජනයි. මම මේ වාගේ තැනකට ආවා කියලා හිතාගෙන ඉන්න සිතුවිල්ල පවා නිෂ්ප්‍රයෝජනයි කියලා පැහැදිලි කරනවා.
අපිට යම් ශක්තියක් තිබුණා නම් ඒ ශක්තිය මට තියෙන බව මම දන්නවා. නමුත් ඒක තව කෙනෙකුට කියන්න අවශ්‍යම නැහැ. මහරහතන් වහන්සේ ගාවවත් හැඟීමක් තිබුණේ නැහැ තමන් වහන්සේ රහත් වෙලා කියලා කියන්නේ. අපි කලින් සාකච්ඡා කළා උන්වහන්සේ ගාව තියෙන සිතුවිලි දෙකයි කියලා. මම මේ අති උතුම් තැනට ආව බව කිසි කෙනෙක් නොදැන ගනිත්වා. එතකොට රහත් වුණා කියලාවත් කිව්වේ නැහැ. දැන් අපිට මේ අතරින් හම්බ වෙන මේ සිළු දේවල් අපි ප්‍රකාශ කරනවා කියලා කියන්නේ අර අල්පේච්ඡතාවය කියන එක අපි ගාව නැහැ කියන එකයි. එහෙනම් මම මෙතෙන්ට ආපු බව කිසිවෙක් නොදැන ගනිත්වා. නමුත් මා ලැබූ ඵලය සියලු දෙනාටම අවබෝධ වේවා කියන එක තමයි උන්වහන්සේ ළඟ තිබිච්ච උතුම් ප්‍රාර්ථනාව. එහෙමනම් අපි කොයි වාගේ තැනක නිහතමානීව සිටිය යුතුද? මේ ධර්ම මාර්ගයේ ගමන් කරන්න කොයිතරම් නිහතමානීත්වයක් තිබිය යුතුද? එහෙමනම් ඒ නිහතමානී පුජ්‍යලයා යමක් කියන්නේ නැහැ වගේ සමහරලාට කේන්ති ගන්න පෙළඹෙන්නේ නැහැ. කේන්ති යන්නේ කරන් පින්නතුනේ මේ සෝවාන් ආර්ය ශ්‍රාවකයාටත් කේන්ති යනවා. හැබැයි සිහියෙන් ඉන්න වෙලාවට කේන්ති යන්නේ නැහැ. යම් වෙලාවක යම් කටයුත්තක යෙදලා ඉන්න වෙලාවක කේන්තියක් එන්නේ පුළුවන් කියලා සඳහන් කරනවා. නමුත් එයාට ඕන නම් ජීවිතේම කේන්ති ගන්න නැතුව සිහියෙන් ඉන්න පුළුවන්. මොකද අපිට එහෙම සිහියෙන් ඉන්න බෑනේ. නමුත් මෙයාට සිහියෙන් ඉන්න පුළුවන්. යම් වෙලාවක කේන්තියක් එන්න පුළුවන්. සකදාගාමි පුජ්‍යලයාට නම් කේන්ති එනවා කියන කාරණාව එහෙමම සඳහන් කරන්නේ නැහැ. නමුත් විවාහ වෙලා හිටපු සකදාගාමීන් පිළිබඳව සඳහන් කරලා තියෙනවා. ඉතින් අද අපි මේ සඳහන් කරන මේ උපක්ලේශවල පැටලිච්ච අය සමහරලාට දැඩිව කේන්ති ගන්නවා. වර්තමානයේ කතා කරන්න අහන්න තියෙන බොහොම ප්‍රසිද්ධ කාරණාවක් තමයි ඒගොල්ලෝ ඊට පස්සේ කියන කාරණාව පිළින්දවච්ච මහරහතන් වහන්සේටත් කේන්ති ගියා. රහතන් වහන්සේටත් කේන්ති ගියා නම් ඉතින් අපිට ඉඳලා ඉල්ල කේන්තියක් යනවා කියන එක අහන්න දෙයක් නැහැ. එහෙම කියන්නේ අපි නෙමෙයි මේ උපක්ලේශවල පැටලිලා ඉන්න අය. පිළින්දවච්ච මහරහතන් වහන්සේට කේන්ති ගියා කියලා කාටවත් කියන්න පුළුවන්ද? පෞසිද්ධ වෙනවා එහෙම කිව්වොත්. රහතන් වහන්සේ නමකට කේන්ති යනවා කියලා. පිළින්දවච්ච මහරහතන් වහන්සේට කේන්ති ගියේ නැහැ කවදාවත්. ඇයි අපි එහෙම කියන්නේ එතකොට? උන්වහන්සේගේ අර ආමන්ත්‍රණය කරන වචනේ ස්වභාවයක් තිබුණනේ වසලයා කියලා. අන්න ඒකට තමයි මේ කේන්ති ගියා කියලා කියන්නේ. ඒ වසලයා කියලා ආමන්ත්‍රණය කරන්නේ කේන්තියෙන් සහ ද්වේෂයෙන් නෙමෙයි. එන කේන්ති ගියා කියන්නේ ද්වේෂයකුත් තියෙන්න බෑ. නමුත් උන්වහන්සේ ආත්ම 500ක්ම එක දිගටම මේ උසස් බ්‍රාහ්මණ කුලයක ඉපදිච්ච නිසා ඒක මේ සංසාර පුරුද්දෙන් එන එකක්. එතකොට මේ වසලයා කියලා කියන්නේ දේශයෙන් එහෙම නෙමෙයි. ඒක බොහොම කරුණාවෙන් කියන වචනයක්. ඒක සඳහන් කරනවා එක දවසක් උන්වහන්සේ උදේ පාන්දර මාර්ගයේ වඩිනකොට පුජ්‍යලයේ ගම්මිරිස් අරන් එනවා. එයා ඉස්සරහට ගම්මිරිස් අරන් එනවා වෙළඳ පොළට ගෙනියන්න. ඉතින් රහතන් වහන්සේ මුණ ගැහිච්ච නිසා අර පුජ්‍යලයන් අහන වසලය ඔය වාජිනේ මොනවද තියෙන්නේ කියලා. අර පුජ්‍යලයා කල්පනා කරා උදේ පාන්දර මට වසලයා කිව්වා. වෙන මොකුත් කියන්නත් බෑ ස්වාමීන් වහන්සේ නම. මමත් හොඳ උත්තරයක් දෙන්නම් කියලා කියනවා ස්වාමීනි මේ බෙටි කියලා. එහෙනම් එසේම වේවා කියලා උන්වහන්සේ වැඩියා. මද දුරක් ගිහිල්ලා බලනකොට හැබෑවටම වාජිනේ බෙටි. හොඳටම කේන්ති ගියා මිනිස්සයාට. මට වසලයා කියලා බැන්න මදිවට මගේ ධනයත් අද වෙනස් කෙරුවා. වාජිනේ අරන් ආපහු යනවා හයියෙන්. යනකොට එක මිනිහෙක් අහනවා ඇයි කලබල යන්නේ? ඊට පස්සේ කීව කාරණාව. හැබැයි පුද්ගලයා දන්නවා සිද්ධිය. නිසා කීව කලබල වෙන්න එපා. ඒ අපේ පිළින්දවච්ච මහරහතන් වහන්සේ හම්බෙලා තියෙන්නේ. අර පුද්ගලයා කවුද කියලා දන්නේ නැහැ. ඔබ ගිහිල්ලා වාජනේ තියාගෙන ඉන්න. උන්වහන්සේ ආයේ එයි. උන්වහන්සේ වැඩිහම ආයෙත් අහයි මොනවද කියලා. ඒ ඉස්සෙල්ලා උන්වහන්සේට බොරු කීවේ. ඇත්ත කියන ගම්මිරිස් කියලා. වාජනේ තියාගෙන ඉන්නවා. දැන් ගම්මිරිස් නෙමෙයි තියාගෙන ඉන්නේ මේ බෙටි. ඇවිල්ලාම මොනවද වසලේ කියලා. ස්වාමීනි ගම්මිරිස් කීවා. එහෙනම් එසේම වේවා කියලා උන්වහන්සේ අපව වැඩියා. ඊළඟට බලනකොට ගම්මිරිස්. ආයේ මේ බෙටි ගම්මිරිස් වෙලා.
එහෙම වසලේ කියලා ආමන්ත්‍රණය කළා මිසක් ඒක මේ ද්වේෂයෙන් කේන්තියෙන් කරපු දෙයක් එහෙම නෙවෙයි. එක දවසක් රහතන් වහන්සේ දාන්නට බැරිය දායක ගෙදරක දුප්පත් ගෙදරක්. මේ නගරයේ උත්සවයක්. ඉදිරියට උත්සවයක් තියෙනවා. මේ උත්සවයට යන්න මේ ගෙදරේ ඉන්න තරුණ දැරියට මාලයක් නැහැ. එයා මාලයක් නැහැ කියලා ළමයා අඬනවා. ඊට පස්සේ අඬ ගහලා ඇහුවා අයියා ළමයා අඬන්නේ. ස්වාමීනි මාලයක් නැහැ කියලා මේ උත්සවයට යන්නේ. ඊට පස්සේ මට තනකොළ ගහක් කෙන්දක් ගෙනත් දෙන්න කියලා. උන්වහන්සේ තනකොළ කෙන්ද ගොතලා අදිෂ්ඨාන කරලා දිව්‍යමය ආභරණයක් හා සමාන මාලයක් අදිෂ්ඨාන කරලා මවල ගත්තා. ඒක දැරියට දුන්නා. මේ ආභරණය හා සමාන ආභරණයක් මේ රටේ කොහෙවත් නැහැ. ඉතින් පස්සේ මේ ආභරණය දැකපු අය මේ දුප්පත් ළමයාට කොහෙන්ද මේ විශ්මිත ආභරණය? රාජමාලිගාවේවත් නැහැ මෙහෙම ආභරණයක්. ඊට පස්සේ මේ ගෙදර කට්ටියකින් ඇහුවා, ගමේ කට්ටියකින් ඇහුවා, කවුරුවත් දන්නේ නැහැ. ගමේම කට්ටිය ගෙනහිල්ලා හිරේ දැම්මා. ඊට පස්සේ රහතන් වහන්සේට ආරංචි වුණා ගමේමයි හිරේ දාලා කියලා. ඊට පස්සේ නැවත රජුරු ගාවට ගියා. රාජමාලිගාවට ගියාම රජුරු ඇහුවා ස්වාමීනි කුමක් සඳහා වැඩියාද? දස්වාමී අපේ උපස්ථායක කුලයක් හිරගත කරලා ආරංචි වුණා ඒක ටිකක් ආවේ. කීවා ස්වාමීනි මේ ඒගොල්ලෝ ගාව රත්තරන් මාලයක් තිබුණා. හැමෝගෙම ඇහුවා කොහෙන්ද කියලා. කවුරුත් උත්තරයක් දුන්නේ නැහැ. නමුත් ඒ වාගේ මාලයක් මේ රජමාලිගාවේවත් නැහැ. ඒක හොයාගන්න බැරි හින්දා ඔක්කොම හිරේ දැම්මා. ඊට පස්සේ රහතන් වහන්සේ අදිෂ්ඨාන කළා මාලිගාවම රත්තරන් වෙන්න කියලා. මුළු රජුරුවන්ගේ මාලිගාව සහ මාලිගාවේ තියෙන සියලු දේවල් රත්තරන්. එහෙම කළා රජුරුවන්ගෙන් ඇහුවා මහරජා ඔබට මොකටද මෙච්චර රත්තරන් කියලා. රජුරු බැලුවා කොහෙද එච්චර රත්තරන් තියෙන්නේ? බලහම මුළු මාලිගාවම රත්තරන්. රජුරු කාරණාව තේරුම් ගත්තා. ඊට පස්සේ අර හිරේ හිටපු සියලු දෙනා නිදහස් කෙරුවා. එහෙම කරන්න පුළුවන් කෙනෙක් පිළිඳවච්ච මහරහතන් වහන්සේ. ඉතින් උන්වහන්සේටත් ද්වේෂයක් ඇති වුණා කියලා අපේ නිදහසට අපි මෙහෙම පාවිච්චි කරුවොත් කොච්චර අකුසල් පුරව ගන්නවද කියන කාරණාවත් හිතන්න වෙනවා. එහෙනම් මේ විදර්ශනා උපක්ලේශ හරියට අපිව මේ ගමන් මාර්ගය අතරමං කරනවා. ඒ නිසා අපි මේ සඳහන් කරේ මේ වාඩි වෙලා ඉන්න තැන කලින් දේශනාවේ සඳහන් කළේ මේ අන්තිමට ගත්ත අවයව මොකද්ද ළඟට ආපහු යනකොට කොහොමද අවයව තිබ්බේ කොහොමද සිත ගමන් කළේ මේ සිතුවිලි පහළ වෙන්නේ සෝවාන් පුද්ගලයාට නෙමෙයි මේ විදර්ශනා ඥාන තියෙන පුද්ගලයාටයි මෙහෙම ආවර්ජනය කරන්න පුළුවන් විදර්ශනා ඥාන තියෙන පුද්ගලයාට එහෙම ආවර්ජනය කරන්න පුළුවන් නම් සෝවාන් ආර්ය ශ්‍රාවකයන් වහන්සේ කොහොම කෙනෙක් වෙන්න ඕනේද මීටත් වඩා ඉහළයි සෝවාන් ආර්ය ශ්‍රාවකයන් වහන්සේ ඒ නිසා මේ වාගේ උපක්ඛිලේශ අපිටත් සමහරලාට එන්න පුළුවන් වුණොත් ඊටාම නිහතමානීව කෙලෙසේ හඳුනගෙන එතනින් නොනැවතී බොහොම සිහියෙන් යුක්තව ඉදිරියට ගමන් කරන එක තමයි කරන්න තියෙන්නේ. ඒක තමයි මාර්ගයේ ගමන් කිරීම කියන්නේ ඒකයි. ඒ නිසා බොහොම සිහියෙන් ඉදිරියට ගමන් කරන්න කියලා සඳහන් කරනවා. අපි මෙතන යසෝජ සූත්‍රයේත් මේකට බොහෝ කරුණු සඳහන් කරලා තියෙනවා. භාග්‍යතුන් වහන්සේගේ දේශනාවට කොච්චර කීකරු වෙන්න ඕනේද කියන කාරණාව මේ මාර්ගයේ යනකොට අපි වෙනතුන අහලා ඇති යසෝජ මහරහතන් වහන්සේ කියන්නේ කවුද කියලා. යසෝජ මහරහතන් වහන්සේ කියන්නේ දීවරයෙක්. කපිල මත්ස්‍යයා අහුවෙන්නේ යසෝජ කියන දීවර නායකයයි එයාගේ කණ්ඩායමයි. ඒගොල්ලන්ට තමයි කපිල මත්ස්‍යයා අහුවෙන්නේ ගංගාවේ. භාග්‍යතුන් වහන්සේ කපිල මත්ස්‍යයා කතා කෙරුවා. කොහේ ඉඳලාද ආවේ කියලා අහුවා අවීචී ඉඳලා කිව්වා. මාළුවේ කෙලිර තිරිසන් ලෝකෙට ආවේ අවීචීන්. දැන් මෙරිලා කොහෙද යන්නේ කියලා අහපුවම කිව්වා ආයෙත් අවීචීට කියලා. දීවරයෙක් මෙතන හිටියන්නේ. ඒ නිසා දීවර කණ්ඩායම කල්පනා කළා දීවර නායකයා විශේෂයෙන් අවීචියෙන් ඇවිල්ලා තිරිසන් ලෝකෙ ඉඳලා ආයෙත් යන්නේ අවීචියට නම් මේ කරගන්න පව් කන්දරාව මොකද්ද මම දැල්ලාම් පන්න ඔක්කොම ගිනි තිබ්බා මහාන වුණා තමන්ගේ 500ක් දීවරයෙක් එක්ක මහාන වෙලා මහානදම් කරනවා හැබැයි ඉතින් අමතක කරන්න එපා යසෝජ කියන්නේ මාළුකාරයෙක්
මේ මාළු අල්ලන අය හරියට කෑ ගහනවනේ. ඒක ඒගොල්ලන්ගේ වෘත්තියේ හැටි. දැන් පැවිදි වුණා කියලා මේක වෙනස් වෙන්නේ නැද්ද? නෑ අර සද්දෙම තමයි. ඒකයි ගිහින් එහෙමමයි. අයියෙන් කෑ ගහනවා, අයියෙන් අඬ ගහනවා. ඊට භාග්‍යතුන් වහන්සේට මේ හඬ ඇහිලා භාග්‍යතුන් අහනවා මේ මාළුකාරයෝ වගේ කවුද කෑ ගහන්නේ කියලා. යසෝජ සූත්‍රයේ කියලා බැලුවොත් හරි ලස්සනයි. කවුද කෑ ගහන්නේ කියලා අහපුවම හැබෑවටම කෑ ගහන්නේ මේගොල්ලෝ. බලහන් මාළුකාරයෝමයි. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ කියනවා යන්න කියලා. එයි මේගොල්ලෝ හිටියොත් අනික් ස්වාමීන් වහන්සේලාට හරි කරදරයක් නේද? යන්න කියනවා පැත්ත පළාතක වතින් නැතුව. දැන් එතකොට එක පැත්තකින් මාළුකාරයෝ වගේ කෑ ගහන්නේ කවුද කියලා ඇහුවා. දැන් හිතන්නකෝ අපෙන් ඇහුවා නම් කොහොමද අපි කියන්නේ? ඊළඟට යන්න කිව්වා පැත්ත පළාතින් ඉඳපා කිව්වා. ඒ වෙලාවෙත් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට වැඳලා භාග්‍යතුන් වහන්සේ වටේට ප්‍රදක්ෂිනා කරලා මේ 500ත් එක්ක ඈත ප්‍රදේශයකට යනවා. එහෙනම් මේ භාග්‍යතුන් වහන්සේට මොනතරම් කීකරු විය යුතුද? මේ මාර්ගයේ ගමන් කරන අය ඒ කීකරු වෙනවා කියලා කියන්නේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු මාර්ගයේ හරියටම ගමන් කරනවා කියන එකයි. ඒ හරියටම මාර්ගයේ ගමන් කරනවා කියන එක තමයි මේ මුලින් සඳහන් කරපු සීල විසුද්ධිය. නැත්නම් තිසරණේට ආවා කියලා කියන්නේ හරියටම ගමන් කිරීමයි. මෙන්න මේ කාරණාව භාග්‍යතුන් වහන්සේ නැවත පැහැදිලි කරනවා පින්නතුනි මේ සතිපට්ඨාන කාරණාව අට කතාවේ. මේ අද මේ ආරම්භ කරන දේශනාවෙන් ඉදිරියට අපිට මේ සතිපට්ඨාන කර්මස්ථාන රසක් සාකච්ඡා කරන්න සිද්ධ වෙනවා. අපි සියුම් වූ කර්මස්ථාන සියුම් විදිහටම සාකච්ඡා කරලා මේ දේශනාව ඉදිරියට අපිට කර්මස්ථාන පරිච්ඡේදයක් හම්බ වෙනවා. ඒ කර්මස්ථාන පරිච්ඡේදයේ කර්මස්ථානයේ සම්පූර්ණයෙන් විස්තර කරලා අපි සාකච්ඡා කරමු. මෙතන අට කතාවේ සඳහන් කරනවා මේ විදිහට අට කතායන් පන සරණ වශයෙන් චේව ඒකග්ග සමෝසරණ වශයෙන් ඒකග්ග සමෝසරණ වශයෙන් ච ඒකමේව සතිපට්ඨානං ආරම්මන වශයෙන් චත්තාරෝති ඒත දේව උත්තං සඳහන් කරනවා අටුවාවේ නැවතත් මේ කාරණාව විස්තර කරනවා සමෝ සරණ වශයෙන් එකක් වූ මේ සතිපට්ඨානය අරමුණු වශයෙන් හතරක් එයි කියන ලදී. මේ ධර්මයේ පින්නතේ පිටකයට වඩා අට කතාව ගැඹුරුයි. අට කතාවට වඩා ටීකාව ගැඹුරුයි. එහෙනම් අපි මේ සඳහන් කරපු මේ pāli වාක්‍යය අට කතාවේ සඳහන් වෙන්නේ. සමෝසරණ වශයෙන් සතිපට්ඨානය නැත්නම් එකක් වූ සතිපට්ඨානය සමෝසරණ වශයෙන් අරමුණු වශයෙන් හතරක් එයි කියන ලදී. ඒ කොහොමද එකක් වූ සතිපට්ඨානයේ අරමුණු වශයෙන් හතරක් කියලා කියන්නේ කියන කාරණාවයි මෙතන අහන්නේ. මේ කාරණාව විස්තර කරනවා සරණ වශයෙන් කියන කාරණාව විශේෂයෙන් කායාදීන්ගේ සහ කුසල ධර්මයන් දැරීම් වශයෙන් සරන්ති ගච්ඡanti නිබ්බාණං ඒතායා තීති සති තීති ඉමස්මින් අත්ථේ ඒකත්තං ඒක ස්වභාවේ ඒකත්ත සමෝසරණං. එහෙම සඳහන් කරන් ටීකාවේ මුලින් සඳහන් කරපු කාරණාව තව ටිකක් ගැඹුරින් සඳහන් කරනවා ටීකාවේ. ඊටාම ගැඹුරින් පිටකේ ගැඹුරින්ම විස්තර කරපු හරිය තමයි මේ ටීකාවේ තියෙන්නේ. මේ ටීකාවේ කියන ප්‍රමාණය සමෝ සරණ කියන වචනය. එහෙනම් සරණ කියලා කියන්නේ දැරීමක් පිහිටක් කියන අර්ථයෙන්ුත් මේ කාරණාව පැහැදිලි කරලා නැත්නම් හැසිරීම කියන අර්ථයෙන්ුත් මේ කාරණාව කියනවා. දැරීමක් පිහිටක් එහෙම නැත්නම් හැසිරීමක්. සරණ කියන වචනය. ඒ කියන්නේ සරණ යනවා කියන කාරණාව. එහෙනම් එතනත් සරණ කියලා කියන්නේ දැරීමක්. භාග්‍යතුන් වහන්සේගේ දේශනාව ඒ විදිහටම හරියටම දරණ පුජ්‍යලයා තමයි සරණ ගියපු පුජ්‍යලයා.
ආකාර 4 අපි ඇයි දන්නවා. කොහොමද සරණ යන ආකාර 4 කියන කාරණාව. ඒ කියන්නේ හරියටම දරනවා කියන කාරණාවයි. ඊළඟට සඳහන් කරනවා හැසිරීමක්. එහෙනම් භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ මනාව හැසිරෙනවා. චරති කියන කාරණාව. ධර්මයේ මනාව හැසිරෙනවා. සුණාත ධාරේත චරාත ධම්මේ. මනාව ධර්මය අවබෝධ කරලා ධර්මයේ හැසිරෙනවා කියන කාරණාවත් මෙතන පැහැදිලි කරනවා. සිහිය දරාගෙන ඉන්නවා, සිහියෙන් කය දරාගෙන ඉන්නවා කියන කුසල ධර්මයන්හි යෙදෙනවා. සිහිය දරාගෙන ඉන්නවා, සිහියෙන් කය දරාගෙන ඉන්නවා. එහෙම කරගෙන කුසල ධර්මයන්හි යෙදෙනවා. සිහියෙන් කය දරනවා. වෙනතේ මේ කය සිහියෙන් දරන්න බැරි වුණොත් මේ කය දරා ගන්න අපිට හරි අමාරුයි. අපේ අංගපසංග අපි සිහියෙන් පාවිච්චි කළේ නැත්නම් අපි පාරේ යනවා. කල්පනාවක් නැතුව ගියොත් එක්ක වලක වැටෙනවා, නැත්නම් හැප්පෙනවා. අතපය විසි කරනකොට කල්පනාවක් තිබුණ නැත්නම් ඒත් මොකක් හරි දෙයක වැදෙනවා, කැඩෙන්න පුළුවන්, කැපෙන දෙයක් තිබුත් කැපෙන්න පුළුවන්. එහෙනම් මේ කය හැම වෙලාවෙම සිහියෙන් දරන්න ඕනේ කියන කාරණාව සඳහන් කරනවා. එතනම සඳහන් කරනවා කුසල ධර්මයන්හි යෙදෙනවා. ඒ කියන්නේ කය සිහියෙන් දරාගෙන කුසල ධර්මයන්හි යෙදෙනවා. කය සිහියෙන් දරාගෙන යෙදුන්නේ නැත්නම් කුසල ධර්මයන්හි යෙදෙන්න බැරි දෙය කියන්නේ. සිහියක් තිබෙන්නේ නැත්නම් කුසල ධර්මයන්හි යෙදෙන්න බැරිද කියන කාරණාව. මනස සිහියක් තිබුණේ නැත්නම් කුසල් අතර අකුසල් සිද්ධ වෙන්න පුළුවන්. ඒ කොහොමද ඒතර කුසල් අතර අකුසල් සිද්ධ වෙන්නේ? අපි මෙහෙම සඳහන් කළොත් අපි යම් පින්කමක් කරන්න තීරණය කරනවා. ඒ පින්කම කරන්න සූදානම් වෙනකොට යම් යම් හේතු සාධක නිසා එක්ක වැස්ස හින්දා නැත්තම් අවුව හින්දා නැත්තම් තවත් පුද්ගලයෙකුගේ එළඹෙන කරදරයක් නිසා මොනවා හෝ සිදුවීමක් නිසා මගේ පින්කමට බාධා පැමිණෙන්න පුළුවන්. එහෙම නැත්තම් මම පින්කම කරන්න සහයෝගීත්වයේ සඳහා අරගෙන ගියපු අය මම බලාපොරොත්තු වෙච්ච විදිහට මට මගේ කාරණාව සිද්ධ කරගන්න දෙන්නේ නැහැ. එතෙන්ට පැනලා ඒගොල්ලන්ගේ අදහස් ඉදිරිපත් කර මං හිතාගෙන හිටපු විදිහට නෙමෙයි දැන් ඒගොල්ලන්ට හිතාගෙන හිටපු විදිහට වැඩේ කෙරීගෙන යනවා. එහෙනම් එතකොට මට පින්කම එපා වෙනවා. හරියට සිහියෙන් හිටියේ නැත්තම් මෙන්න මේ හැමතැනකම කේන්ති උපදිනවා. ද්වේෂය ඇති වෙනවා. ද්වේෂය ඇති වුණා කියලා කියන්නේ පින්කම කෙරුවද මොනවා කෙරුවද පින්කම හොඳට කරගන්නද නැද්ද? ඒ කාරණා එකක්වත් ඇති නෑ. ද්වේෂය ඇති වුණා නම් රැස් වෙන්නේ අකුසල. එතකොට මේ ද්වේෂය ආස්සේ මට ආපහු කුසල සිතක් ඇති වෙනවා, සතුටක් ඇති වෙනවා, මේක මෙහෙම කරන්න ඕනේ. එතකොට රැඳෙනවා කුසල්. ආය ද්වේෂය එනවා, අකුසල රැස් වෙනවා, ආය ද්වේෂය එනවා, ආය සතුටක් ඇති වෙනවා, කුසල රැස් වෙනවා. දැන් එතකොට මේ පින්කම තුළ මං හරියට සිහියෙන් කටයුතු කෙරුවේ නැත්නම් සතියෙන් කටයුතු කෙරුවේ නැත්නම් පින්කමක් කළා කියලා ඉවර වෙනකොට ඒ පින්කම ඇතුලේ මං පව්කම් කොච්චර කරගෙනද තියනවා කියන එක සිහියෙන් කල්පනා කරුවොත් ආපහු ආවර්ජනය වෙන්න පටන් ගන්නවා. එතකොට පිනක් කරන්න ගිහිල්ලා පිනක් එක පවුත් කරගෙන තියෙනවා. අන්න ඒ නිසා සඳහන් කරනවා මනා වූ සිහියෙන් උපේක්ෂාවෙන් මේ සියල්ල දරා ඉවසා ගන්න සිද්ධ වෙනවා. පින්කමක් බවට පත් කරගන්න. එහෙමනම් එතෙන්ට යන්න මොන තරම් සිහියක් මන් දිනු කරලා තියෙන්න ඕනේද? සතියක් දිනු කරලා තියෙන්න ඕනේද? යම් සිදුවීමක් මං අකමැති සිදුවීමක් ද්වේෂයක් උපදින්න හදනකොට මට මතක් වෙන්න ඕනේ නෑ. මෙතන ද්වේෂය ඇති කරගත්තොත් මගේ පින වෙනුවට අකුසල. අන්න එතන චිත්තානුපස්සනාව මනාව සිතුවිලි Tamanට ඉබේ ආවර්ජනය වෙන්න පටන් ගන්න ඕනේ. එතකොට අපිට පින්කම සෑහෙන සාර්ථක කරගන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ තුළ අකුසල් සිද්ධ වෙන්න තියෙන ඉඩ කඩත් බොහොම වැඩි. ඊළඟට පින්නතුනි සඳහන් කරනවා කය දරාගෙන ඉන්නත් සිහියක් අවශ්‍යයි. සිහිය නැති වුණාම තමන්ගේ ඉරියව්වත් හරියට පවත්වන්න බැරුව යනවා කියන කාරණාව සඳහන් කරනවා. ඊළඟට මෙතන සඳහන් කරන තවත් කාරණාවක් තමයි ඊට අමතරව හැසිරීම් ආකාරයෙන්ුත් හැසිරෙති යති
කියන කාරණාව පැහැදිලි කරනවා. ඇසිරෙති යති කොහාටද? නිර්වාණයට කියන අර්ථයෙන්ුත් සති කියනවා කියලා සඳහන් කරනවා. නිර්වාණයටත් සති කියලා සඳහන් කරනවා. එතනත් මනාව සිහියෙන් කියන කාරණාව තියෙනවා කියලා පැහැදිලි කරනවා. මෙන්න මේ සරණ වශයෙන් නිවනේදී සියලු ධර්මයන් එකතු වෙනවා. වෙනතන එනම් 37ක් වූ බෝධිපාක්ෂික ධර්මයත් වෙන වෙනම වැඩිලා මාර්ගසිතෙහි මේ සියලුම ධර්මයන් දියුණු තත්වයට වැඩිලා එකට එකතු වෙනවා කියන කාරණාවයි මේ සඳහන් කරන්නේ. මාර්ගසිතට එනකොට 37ක් වූ බෝධිපාක්ෂික ධර්ම වෙන වෙනම තමයි වැඩෙන්නේ. වැඩිලා මාර්ගසිතට එනකොට සියලුම දේවල් එකට එකතු වෙලා එක සිතක්. මාර්ගසිත එකයි. නමුත් මේ 37ක් වූ බෝධිපාක්ෂික ධර්ම එකට වැඩිලා ආවා. ඒක කරගන්න මනාව සිහියක් යොදලා සතියෙන් යුක්තව ඒ කටයුත්ත කරපු නිසායි අපිට එතෙන්ට එන්න පුළුවන් වෙන්නේ. එහෙනම් සිහිය මේ සතිපට්ඨානය කියන එක ජීවිතේ කොතෙන්ටද නොවටින්නේ කියන කාරණාව. පින්කමක් මහත්ඵල කරගන්න මනාව සතිපට්ඨානය අපිට පිළිහිට වෙලා තියෙනවා. අන්න ඒ නිසායි මේ දේශනා මාලාව ආරම්භ කරනකොටම භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරපු කාරණාව. අපි පැහැදිලි කළේ එකම මාර්ගයයි තියෙන්නේ. ඒකායනෝ අයම් භික්ඛවේ මග්ගෝ. මේ නිවන හොයාගෙන යන්න එකම මාර්ගයයි තියෙන්නේ. ඒ තමයි මේ සතිය පිහිටවා ගැනීම, සිහිය පිහිටවා ගැනීම, මනාව අවබෝධයෙන් කටයුතු කිරීම කියන කාරණාව. වෙනතන මේ අවස්ථාව බොහෝ පුදුම අවස්ථාවක් වෙන්න පුළුවන් කියලාත් පැහැදිලි කරනවා. සාමාන්‍ය පුජ්‍යලයට ඒක ඊටාම පුදුම අවස්ථාවක් කියලා සඳහන් කරනවා. මාර්ගසිත මෙතන සඳහන් කරනවා ආර්ය ශ්‍රාංගික මාර්ගයේ කාරණා 3ක්. ඇයි පුදුම අවස්ථාවක් බවට පත් වෙන්නේ? මෙතන සඳහන් කරනවා සම්මා කම්මන්ත, සම්මා වායාම, සම්මා වාචා, සම්මා ආජීව කියන මේ කාරණා ටික. ඒක පැහැදිලි කරනවා කුසල ධර්මයන් සම්මා කම්මන්ත. කුසල ධර්මයෙන් සම්මා කම්මන්ත නම් ප්‍රාණඝාතයෙන් වෙන්වීම, හොරකම් කිරීමෙන් හා කාම මිත්‍යාචාරයෙන් වෙන්වීමයි. මොකද්ද සම්මා කම්මන්ත? යහපත් ක්‍රියාකලාපේ ප්‍රාණඝාතයෙන් වැළකීම, හොරකමින් වැළකීම, කාම මිත්‍යාචාරයෙන් වැළකීම. මේ තුනම එකට කරන්න පුළුවන්ද කියන කාරණාව ඊළඟට. මම ප්‍රාණඝාතයෙන් වළකිනවා කියන කාරණාව අරමුණු කරනවා. නමුත් මම ප්‍රාණඝාතයෙන් වළකිනවා කියන කාරණාව එක කාරණාවක්. නමුත් මේ කාරණාව ඇතුලේ මම හොරකමින් වළකිනවා කියන කාරණාව නැහැ. එතන තියෙන මම ප්‍රාණඝාතයෙන් වළකිනවා කියන කාරණාවනේ. මම ප්‍රාණඝාතයෙන් වළකිනවා කියන කාරණාව ඇතුලේ මං හොරකම් කරන එකෙන් වළකිනවා කියන කාරණාව සඳහන් කරලා නැහැ. අන්න ඒකයි මේක මෙතන මුලින් සඳහන් කළේ බොහොම පුදුම සහගත අවස්ථාවක් බවට පත් වෙනවා. මේ තුනම එකම චේතනාවක පිහිටලා එකම සැරේ කරන්න අපහසුයි කියන කාරණාව ඉස්සරහට එනකොට ඒක පුළුවන් වෙනවා. ඒකයි එකම සැරේ කරන්න බැහැ කියලා සඳහන් කරන්නේ නැතුව අපහසුයි කියලා සඳහන් කරන්නේ. එවනම් ඉස්සරහට එනකොට ඒ කියන්නේ පහසුකමක් හදාගන්නත් පුළුවන් කියන තැනට ඉඩ තියලා සඳහන් කරලා තියෙන්නේ. යම් කෙනෙක් සතෙක් මරනවා එනතම මරන්න හිතෙනවා. ඒ වෙලාවේ ඌට කල්පනා වෙනවා මම සීලයක් සමාදන් වෙලා ඉන්නේ. ඒ සමාදන් වෙච්ච සීලය තුළ ප්‍රාණඝාතයෙන් වළකිනවා කියන කාරණාව එතන අන්තර්ගත වෙලා තියෙනවා. නමුත් ඒ සීලය තුළ අදත්තාදානයෙන් වළකිනවා කියන කාරණාවක් තියෙනවා. නමුත් මම මෙතනදී ප්‍රාණඝාතයෙන් වළකිනවා කියන එක ආවර්ජනය කරනකොට මට එතන විතරයි ඉන්න පුළුවන්කම තියෙන්නේ. එතන සඳහන් කරනවා යම් විදියකින් සීලය ආවර්ජනය කරලා තෙරුවනෙහි ගුණ ආවර්ජනය කරලා මම මේ සතා කිසිම හේතුවකින් මරන්නේ නැහැ. එහෙම නැත්නම් තමන්ගේ මෛත්‍රී කරුණා ගුණය ගැන හිතලා හෝ මේ සතා මරන්නේ නැහැ කියලා ඒ පුජ්‍යලයා කල්පනා කරනවා.
නමුත් එහෙම හිතලා ප්‍රාණඝාතයෙන් වළකින චේතනාව උපදින හිතේ ඒ වෙලාවේ හොරකමින් වෙන් වෙනවා කියන චේතනාවක් නැහැ කියන කාරණාවයි සඳහන් කරන්නේ. ප්‍රාණඝාතයෙන් වළකිනවා කියලා උපදින හිත. ඒ හිත ඇතුලේ නැහැ හරිසියුම් කාරණාව. ප්‍රාණඝාතයෙන් වළකිනවා කියලා හිතෙන කාරණාව ඇතුලේ මම හොරකමිනුත් වළකිනවා කියන කාරණාව නැහැ කියන එකයි සඳහන් කරන්නේ. නිසා ඊටාම සියුම් මෙතන. ප්‍රාණඝාතයෙන් වළකිනවා. ඒ කාරණාව ඇතුලේ හොරකමින් වළකිනවා කියන එක නැහැ කියලායි පැහැදිලි කරන්නේ. ඒක සඳහන් කරනවා කාම මිත්‍යාචාරයෙන් වෙන් වෙනවා කියන කාරණාවත් එතන නැහැ. මේ කරුණු එකක් ගානේ වෙන වෙනම ප්‍රගුණ කරලා ඒ කියන්නේ ප්‍රාණඝාතය කරන්නේ නැහැ කියලා වෙනම ප්‍රගුණ කරන්න ඕනේ. හොරකම් කරන්නේ නැහැ කියලා වෙනම ප්‍රගුණ කරන්න ඕනේ. වැරදි කාම සේවනය කරන්නේ නැහැ කියලා වෙනම ප්‍රගුණ කරන්න ඕනේ. මෙන්න මේ කාරණා ටික එකක් ගානේ වෙනම ප්‍රගුණ කරලා මේ සම්මා කම්මන්තය යහපත් වූ ක්‍රියාකලාපේ ඉතින් මේ වෙනම ප්‍රගුණ කරලා ඒක පුරුද්දක් ඇති කරලා තියෙන්න ඕනේ. ඊළඟට සඳහන් කරනවා සම්මා වාචා. සම්මා වාචා කියන මාර්ගාංගය මොකක්ද? බොරු කීමෙන්, පරුෂ වචන කීමෙන්, කේලම් කීමෙන්, සම්පප්‍රලාප කීමෙන් වැළකීම කියන එක වෙනම ප්‍රගුණ කරන්න ඕනේ. නමුත් මෙතන සඳහන් කරනවා මේ කතා කළ අංග දෙකෙන් අනුංග 7ක් තියෙනවා කියලා. මොන අංග දෙකේද? සම්මා වාචා කියන එකෙත් සම්මා කම්මන්ත කියන එකෙත් අනුංග 7ක් තියෙනවා. දැන් සම්මා වාචා තුළ බොරු කියන්නේ නැහැ කියලා වෙනම ප්‍රගුණ කරන්න ඕනේ. පරුෂ වචන කියන්නේ නැහැ කියලා වෙනම ප්‍රගුණ කරන්න ඕනේ. කේලම් කියන්නේ නැහැ කියලා වෙනම ප්‍රගුණ කරන්න ඕනේ. හිස් වචන කියන්නේ නැහැ කියලා වෙනම ප්‍රගුණ කරන්න ඕනේ. එහෙම ප්‍රගුණ කරලා සිහියක් ඇති කරලා මනාව පුරුද්දක් ඇති කරලා තියාගන්න ඕනේ. සඳහන් කරන මාර්ගසිතෙහි මේ අංග සියල්ලම එකතු වෙලායි තියෙන්නේ. එයයි මාර්ගසිත කියලා කියන්නේ. එහෙනම් දැන් තේරෙනවා අපිට මේක කොයිතරම් පුදුම සහගතද කියලා. මේ හැම එකක්ම වෙන ප්‍රගුණ කරන්න ඕනේ. එහෙම ප්‍රගුණ කරලා පුරුදු කරපු දේ මාර්ගසිතට යනකොට ඔක්කොම එකයි. එහෙනම් මාර්ගසිතේදී මේ කාරණා වර්ගුණ වෙනකොට අර එකක් ගානේ වෙනම සිහිපත් කරන්න ඕනේ නෑ. ඒ කාරණාව තුළ ඒ සියල්ලම අන්තර්ගතයි. එතකොට ඒක මොනතරම් පුදුම සහගත කාරණාවක්ද? මොනතරම් සියුම් කාරණාවක්ද? මොනතරම් තීක්ෂණ සහ ගැඹුරු කාරණාවක්ද කියන එක අපිට ඒකෙන් පැහැදිලි වෙනවා. වෙනම ප්‍රගුණ කරලා ගිහිල්ලා අන්තිමට මාර්ගසිතේදී එකක් හැටියට ගමන් කරනවා කියන කාරණාව. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට එකම මාර්ගයම එකම සිතක යෙදෙනවා කියලා සඳහන් කරනවා. මේ කවදාවත් හිතලා කරන්න බෑ. මාර්ගසිත හිතලා උපදවන්න පුළුවන් කමකුත් නැහැ. භාවනාමය ඥානයකින්මයි මෙන්න මේ මාර්ගසිත උපදවන්නේ. හිතලා උපදවන්න බෑ කවදාවත් මාර්ගසිත කියන ඒවා. එතකොට මේ භාවනාමය ඥානයක්. මොකද භාවනාමය ඥානයයි, චින්තාමය ඥානයයි, නැත්නම් සුතමය ඥාන, චින්තාමය ඥාන, භාවනාමය ඥාන. සුතමය ඥාන කියලා කියන්නේ අහලා ලබා ගන්න ඥානය. චින්තාමය ඥාන කියලා කියන්නේ හිතලා ලබා ගන්න ඥානය. භාවනාමය ඥාන කියලා කියන්නේ තමන් විසින් වඩලා ස්වභාවයෙන්ම අවබෝධ කරගන්න එක. එතකොට භාවනා කරනවා කියලා කියන්නේ තැනක වාඩි වෙලා හිත හිතා ඉන්න එක නෙමෙයි. ඒක ස්වභාවයෙන්ම වටහාගෙන අවබෝධ කරගන්නයි උත්සාහ කරන්න ඕනේ. අසානිත්‍යයි කියලා කෙනෙක් කිව්වොත් ඒ අනිත්‍ය භාවනාවේ කෙරවලටම ගිහිල්ලා ඉන්නේ යා. අසානිත්‍යයි කියලා කියහම භාවනාවේ අග. එහෙනම් ඇහැ අනිත්‍ය වෙන්නේ කොහොමද? කොහොමද මේ ඇහැ අනිත්‍ය වෙන්නේ කියන කාරණාවටයි යන්න ඕනේ. ඇහැ කියන ඉන්ද්‍රිය මොකද්ද? ඒකෙන් මොකද්ද කෙරෙන්නේ?
ඒක අනිත්‍යයි කියලා කියන්නේ. ඇයි? ඒක අනිත්‍ය වෙන්නේ කොහොමද? ඒකෙන් දකින්න දේවල් අනිත්‍ය වෙන්නේ කොහොමද? මම එහෙන් ගෝචර කරගත්ත දේවල් අනිත්‍ය වෙන්නේ කොහොමද? මේ සියල්ලම දැකලා බලහම ඒ එහෙන් මම දැකපු දේවලුත් ඔක්කොම අනිත්‍යයි. මට සැපයි කියලා එහෙන් හුඟක් දේවල් පෙන්නවා. මෙන්න මේ දේවල් ගන්න බලන්න දකින්න ආශ්‍රය කරන්න එකතු කරගන්න විඳින්න බොහෝ දේවල් පෙන්නවා. හැබැයි ඒ පෙන්නපු හැම දෙයක්ම සැපක් වුණේ නැහැ. සැපයි කියලා පෙන්නපු හැම දෙයක්ම දුකක්මයි ගෙනල්ලා දුන්නේ. කිසිම දෙයක් සැප ගෙනල්ලා දුන්නේ නැහැ. එහෙම දුක් ගෙනල්ලා දීලත් ඒක ස්ථිරව පැවතුනේ නැහැ. ඒ දේවල් ඔක්කොම අනිත්‍යයි. මට දුකක් ගෙනල්ලා දීලා ඒව නැති වෙලා ගියා. අන්තිමට ලෝකෙ පෙන්න මට සැපයි කියලා පෙන්න හිටපු ඇහත් අනිත්‍ය වෙලා ගිහිල්ලා. එහෙමනම් ඇහ අනිත්‍යයි කියන්නේ બોලේ ඉඳලා මේ අනිත්‍ය ස්වභාවය වටහාගෙන ඇවිල්ලා තමයි ඇහ අනිත්‍යයි කියන එක දකින්න වෙන්නේ. එහෙනම් එතනයි භාවනාමය ඥානයක් උපදවා ගන්න වෙන්නේ. මෙන්න මේ මාර්ග සිත් කියනවා හිතලා කරන්න බෑ. එහෙනම් මෛත්‍රී භාවනාව වැඩුවත් මේ හිත ඉන්න ගියාම මෛත්‍රිය වැඩෙන්නේ හිත වැඩෙන්නේ නැහැ. එහෙනම් ඒක ස්වභාවයෙන්ම සහජයෙන්ම මෛත්‍රිය උපද්දවලා මේ මෛත්‍රී ගුණය තුළ ජීවත් වෙමින් මේක භාවනාමය ඥානයක් බවට පත් කරන්නම ඕනෑ මාර්ගඵලයක් දක්වා ගමන් කරන්න. එහෙම නැත්නම් යම් දියුණුවක් ඔස්සේ ගමන් කරන්න ඕනේ නම් ඒ නිසා භාවනාමය සිතක විතරයි මේ ටික උපද්දවන්න පුළුවන් කියලා සඳහන් කරනවා. මේ සියල්ලම එකට වැඩෙන්නේ භාවනාමය සිතක විතරයි. භාවනාමය සිතක ඒක අවබෝධ කරගන්න පුළුවන්. ඒ වැඩෙන වෙලාවත් වෙනත් අපිට කවදාවත් තීරණය කරන්න පුළුවන්ද මේක වැඩෙන වෙලාව මොකක්ද කියලා? නැත්නම් මට මාර්ගඵල අවබෝධ වෙන වෙලාව කිසිම කෙනෙකුට Tamanට මාර්ගඵල අවබෝධ වෙන වෙලාව තීරණය කරන්න බෑ. මේක උදේද දවල්ද රැයද කියලා තීරණය කරන්නත් බෑ. භාවනාවට වාඩි වෙලා විනාඩි 5කින්ද 10කින්ද පැය ගණනකින්ද කියන කාරණාව තීරණය කරන්න බෑ. එහෙමනම් මාර්ගයක් නැත්නම් මාර්ග සිතක් අවබෝධ වෙන වෙලාව නැත්නම් මාර්ගඵලයක් ලබන වෙලාව කාටවත් තීරණය කරන්න බෑ කියලා සඳහන් කරනවා. භාවනාවන් යෝගියාටවත් ඒක කිසිසේත්ම හිතාගන්න පුළුවන් කමක් නැහැ. කොයි වෙලාවේද මාර්ගාංග වැඩෙන්නේ? වෙලාව තීරණය කරන්න පුළුවන් කමකුත් නැහැ. අන්න ඒ නිසා සඳහන් කරනවා ඒකත්තේ ඒක ස්වභාවයේ නිබ්බානේ සමෝ සරණං සමාගමෝ කියන වචන ටික. ඒකත්තේ ඒක ස්වභාවයේ නිබ්බානේ සමෝ සරණං සමාගමෝ කියලා සඳහන් කරනවා. මේ වචන වලින් විස්තර කරලා තියෙන්නේ එකට මිශ්‍ර වීම, එකතු වීම, එකම ස්වභාවයකට පත්වීම, නිර්වාණයෙහි හමු වීම, එකට එකතු වීම කියන කාරණාව. එකට එකතු වීම, එකට හමු වීම, මිශ්‍ර වීම, නිර්වාණයෙහි හමු වීම කියන වචන ටික තමයි මේ ඒකත්තේ ඒක ස්වභාවයේ නිබ්බානීය සමෝසරණං සමාගමෝ කියලා සඳහන් කරන්නේ. ඒක සඳහන් කරනවා ඒකත් සමෝසරණ කියන කාරණාවෙන් විස්තර කරනවා පින්නතුනි. මේ කාරණාව පැහැදිලි කරලා පෙන්වන්නයි මේ අට කතාවේ මේ වාක්‍ය කියලා තියෙන්නේ. සරණ වශයෙන් ඒකත් සමෝසරණ වශයෙන්ද එකක් වූ සතිපට්ඨානය. සතිපට්ඨානය කියලා මෙතන සඳහන් කළාට එකයි. එකක් වූ සතිපට්ඨානය කියලා සඳහන් කරනවා. ගොඩක් නැහැ, එකයි තියෙන්නේ. නමුත් අරමුණු හතරයි. ඒ හතර අරමුණු 1000ක් තියෙන්න පුළුවන්. එකක් වුණාට අරමුණු හතරයි. කායානුපස්සන අරමුණයි, වේදනානුපස්සන අරමුණයි, චිත්තානුපස්සන අරමුණයි, ධම්මානුපස්සන අරමුණයි. ඒ හතර අතර තව අරමුණු දහස් ගණන් පහළ වෙන්න
පහළ වෙන්න පුළුවන්. චිත්තානුපස්සනාව අතර කොයිතරම් අරමුණු පහළ වෙන්න පුළුවන්ද? දහස් ගණන් අරමුණු තියෙන්න පුළුවන්. ඒ සියල්ල එකම සතිපට්ඨානයයි. ඒ දහස් ගණන් අරමුණු පහළ වුණාට ඒ සියලුම අරමුණු මනා වූ සිහියෙන් දකින්න ඕනේ. පහළ වෙන සියලුම අරමුණු මනා වූ සිහියෙන් දකින්න ඕනේ. ඒ නිසා ඒ සියල්ල එකම සතිපට්ඨානයයි කියලා සඳහන් කරලා තියෙනවා. ඒකට උදාහරණයක් මෙන්න මේ විදිහට සඳහන් කරලා තියෙනවා. ඒ උදාහරණයේදී මේ කාරණාව ටික ගැඹුරුයි වගේ දැනෙන්න නම් ඒක අවබෝධ කරගන්න පහසු වේවි. මේ දොරටු හතරක් තියෙන නගරයක් තියෙනවා. මේ නගරේ දොරවල් හතරක් තියෙනවා. පෙරදිගින් පැමිණෙන පිරිස පෙරදිග නිෂ්පාදන භාණ්ඩ පෙරදිගින් එන පිරිස පෙරදිග ප්‍රදේශයේ නිෂ්පාදනය කරන භාණ්ඩ හෝ ඒ ප්‍රදේශයෙන් තමන් ලබා ගන්නා භාණ්ඩ අරගෙන පෙරදිග දොරටුවෙන්ම නගරයට පිවිසෙනවා. පෙරදිග නිෂ්පාදනය කරන භාණ්ඩත් අරගෙන එහින් එන පිරිස නගරයේ පෙරදිග දොරටුවෙන්ම නගරය ඇතුළට ඇතුල් වෙනවා. ඊළඟට සඳහන් කරනවා ඉතිරි දිසාවන්හි නිෂ්පාදනය කරන භාණ්ඩ අරගෙන ඒ දිසාවන්හි ඇති දොරටුවෙන් අනෙක් සියලු දෙනාම පිවිසෙනවා. බටහිර ප්‍රදේශයේ අය ඒ ප්‍රදේශයේ නිෂ්පාදනය කරන භාණ්ඩ අරගෙන බටහිර දොරටුවෙන් ඇතුල් වෙනවා. දකුණු ප්‍රදේශයේ අය ඒ දොරටුවෙන් ඇතුල් වෙනවා. උතුරු ප්‍රදේශයේ අය ඒ දොරටුවෙන් ඇතුල් වෙනවා. අන්න ඒ වගේ මේ නිර්වාණය මහා නගරයක්. නිර්වාණ නගරය. නිර්වාණය කියලා කියන්නේ අති විශාල වූ නගරයක් කියලා සඳහන් කරනවා. එහි ద్వාර නම් ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. දොරවල් නම් ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. ద్వාර එතන මාර්ගාංග 8යි. සඳහන් කරනවා මාර්ගාංග 8කින් යුක්ත ලෝකෝත්තර මාර්ගය සතිපට්ඨාන 4 නිර්වාණ නගරයට ඇතුල් වෙන මාර්ගාංග 8යි. එතකොට නගරයට ඇතුල් වෙන දොරවල් 4ක් තිබුණා. ඒ දොරවල් 4 තමයි මෙන්න මේ සතිපට්ඨාන 4. එතකොට ඒ දොරවල් 4න් අරගෙන මොනවද ඇතුල් වුනේ? අර මාර්ගාංග 8. ඒ ප්‍රදේශ වලින් ඒ බාණ්ඩත් අරගෙන ඇතුල් වුණා. නිර්වාණ නගරයට ඇතුල් වෙන දොරටු 4 තමයි මෙන්න මේ සතිපට්ඨානය කියලා කියන්නේ. නිර්වාණ නගරයට ඇතුල් වෙන දොරටු 4. එතකොට අරගෙන ආවේ මොනවද? මාර්ගාංග 8. ඒ ප්‍රදේශයෙන් අරගෙන දියුණු කරලා ඉතින් ඒක මාර්ගයක් දියුණු කරනවා කියලා කියන්නේ බොහෝ කරුණු ඒ තුල තියෙනවා. ඒ නිසා බොහෝ බාහිරාදී බඩු අරගෙන තමයි එන්නේ. ඒ කාරණාව මෙතන සඳහන් කරන්නේ. නිර්වාණේ නගරයක්. ඒ නගරයට ඇතුල් වෙන දොරවල් 4යි. ඒ දොරවල් 4 තමයි මේ සතිපට්ඨාන 4. අරගෙන ඉන්න භාණ්ඩ බොහොමයි. ඒ මාර්ගාංග 8න් යුක්තව තමයි ඒ කාරණාව සම්පූර්ණ වෙන්නේ කියලා සඳහන් කරනවා. මේ දිසා 4 පෙරදිග දොරටුව නම් කායානුපස්සනාවයි. මේ පිරිස 14 විදියක් වූ සතිපට්ඨානයේ වඩලා මෙහි කොටස් 14ක් ඒ භාණ්ඩ 14ක් වගේ කායානුපස්සනාව සඳහන් කරනවා. කායානුපස්සනාව කොටස් 14යි කියලා. ඒ කොටස් 14 මොකක්ද කියන කාරණාව ඉදිරියට අපිට කර්මස්ථානයේදී බෙදෙනවා. කායානුපස්සනාව වඩනවා. කායානුපස්සනාව වඩන පිරිස කායානුපස්සනාවේ තියෙන අංග 14ක්. ඒ අංග 14 වඩලා මේ පෙරදිග දොරටුවෙන් නැත්නම් කායානුපස්සනා දොරටුවෙන් ඇතුළට එනවා. ඊළඟට සඳහන් කරනවා ඒ භාණ්ඩ 14ක් වගේ. එතකොට ඒ තුල අර මාර්ගයට අන්තර්ගතයි. උදාහරණයට අරන් තියෙනවා ආර්ය මාර්ගයේ එකම නිර්වාණ නගරයට පිවිසෙන ආර්ය මාර්ගයෙන් එකම නිර්වාණ නගරයට පිවිසෙනවා. කායානුපස්සනාව අංග 14කින් වඩනවා. නිර්වාණ නගරයේ පූර්ව දිශාවේ දොරටුව කායානුපස්සනා ద్వාරයයි. මේ දොරටුවට එන්න මාර්ගයක් තියෙනවා. මේ මාර්ගය තමයි අන්නර මාර්ගාංග 8න් කායානුපස්සනාවට අදාළ කොටස මෙතෙන්ට එන මාර්ගයයි.
පැහැදිලි වෙන්න ඇති කියලා හිතනවා එතකොට. ඒ මාර්ගය මේ මාර්ගාංග 8න් කායානුපස්සනාවට අයිති කොටස මේ ඇතුළට එන මාර්ගයයි. ඒක තමයි කොටස් 4කට බෙදිලා මාර්ග බවට පත් වෙලා තියෙන්නේ. එන කායානුපස්සනාව අංග 14යි කියලා සඳහන් කරනවා. ඒ අංග 14 කර්මස්ථානයකදී අපි සාකච්ඡා කරමු. ඊළඟට සඳහන් කරනවා නිර්වාණ නගරයට පිවිසෙන ඒ සියලු මාර්ග වේදනානුපස්සනාව වඩන පිරිස දකුණු දිශාවේ නිෂ්පාදනය කළ භාණ්ඩ අරගෙන දකුණු දොරටුවේ නගරයට පිවිසෙනවා වගේ වේදනානුපස්සනාව දොරටුවෙන් පිවිසලා ආකාර 9ක් වූ වේදනානුපස්සනාව වඩලා ඒ වේදනානුපස්සනා වැඩිමෙන් ලැබෙන ආර්ය මාර්ගය නම් වූ මාර්ගයෙන් නිවනට බැස ගන්නවා. වේදනානුපස්සනාව අංග 9යි. ඒ අංග 9 සම්පූර්ණ කරලා වේදනානුපස්සනාව වඩහම ලැබෙනවා ආර්ය මාර්ගය. ඒ ආර්ය මාර්ගයේ ඔස්සේ ඒ දොරටුවෙන් නිර්වාණ නගරයට ඇතුල් වෙනවා. ඊළඟට සඳහන් කරනවා දොරටු 4 එකම නගරයයි. නමුත් විවිධ වූ බඩු අරගෙන මිනිස්සුන් එන විදියටම චිත්තානුපස්සනාව 16 විදියකින් ධම්මානුපස්සනාව ආකාර 5කිනුත් යුක්තයි. චිත්තානුපස්සනාව ආකාර 16යි ධම්මානුපස්සනාව ආකාර 5කින් යුක්තයි කියලා සඳහන් කරනවා. මේ තමයි නගරයට අරගෙන එන බඩු. නිර්වාණ නගරයේ 1යි. පිවිසෙන දොරටු 4යි. එහෙනම් කායානුපස්සනාවේ අංග 14යි. ඒ 14 වඩා කට්ටිය පෙරදිග දොරටුවෙන් එනවා. ඊළඟට වේදනානුපස්සනාවේ අංග 9යි. ඒක වඩාපු අය ඒ දොරටුවෙන් එනවා. චිත්තානුපස්සනාවේ අංග 16යි. ධම්මානුපස්සනාවේ අංග 5යි. මේ තමයි බඩු ටික. මේ ටික වඩලා මාර්ගය අරගෙන මේ දොරටුවෙන් ඇතුල් වෙනවා. ඇතුල් වෙන්නේ ප්‍රධාන නගරයට. මොකද්ද නගරේ? නිර්වාණය නම් වූ ප්‍රධාන නගරයට ඇතුල් වෙන ආකාරය. එහෙනම් මෙතනින් එහාට අපිට සාකච්ඡා කරන්න තියෙන්නේ මේ සියුම් වූ කර්මස්ථානයක් එකක්. ඒ කර්මස්ථානයේ සාකච්ඡා කරන්න ඉතිතියි අදට මේ පැයට තියෙන කාල සීමාව අවසන් වෙලා තියෙන නිසා අපි ධර්ම දේශනාව නිමා කරමු. මේ රැස් කරගත්තා වූ සියලුම පුණ්‍ය සම්භාර ධර්මයන් මේ සියලුම දෙනාට අනුමෝදන් වේවා. සද්ධර්ම ශ්‍රවණය කළ ලංකා වාසී ලෝක වාසී සියලු දෙනාටමත් සම්‍යක් දෘෂ්ටික දිව්‍ය රාජ මණ්ඩලයටත් බ්‍රහ්ම රාජ මණ්ඩලයටත් අත්පත් වේවා. උන්වහන්සේලාටත් ඔබ අප සියලු දෙනාටමත් ඊ타ම ඉක්මන් භවයක ඊ타මත්ම කෙටි කාලයකින් සුඛ සහගත ප්‍රතිපදාවෙන් ආර්ය සත්‍ය අවබෝධයෙන් සැනසීම සඳහා මේ පුණ්‍ය ධර්මයන් පාරමී වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං දේවෝ වස්සතු කාලේන සස්ය සම්පatti හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ. සාදු සාදු සාදු. සතර සතිපට්ඨාන සූත්‍ර දේශනාව ඇසුරින් පූජනීය